හොඳයි ඔන්න අපි යලිත් වතාවක් මුණ ගැහෙනකොට හිතවතිය ඉන්නවා ළඟින් අයබෝවන්. අයබෝවන් තරංග. දිමුතු දැන් මේ සුන්දර ශනිදාවේ අද දවසේ අපේ දෙවෙනි විශේෂාංගය මේ විදිහට මුණ ගැහෙන්නේ. ඒත් එක්කම ජීවිතේට අරුත්බර හුඟක් දේවල් එකතු කරගන්න පුළුවන් වෙලාවක් නෙමෙයි නේද? ඔව්. ශනිදාව කියන්නේ සුන්දරයිනේ නේද? ඒ නිසා තමයි අපි සුන්දර ශනිදා කියලා නම් කරන්නේ. ඉතින් බොහෝ දේ අරගෙන අපි ආවා නේ. හොඳයි. අපි සූදානම් වෙනවා මේ විශේෂාංගයේ අපේ ආරාධිතයව ඔබට බොහොම ආදරයෙන් ගෞරවයෙන් හඳුන්වා දෙන්නට. අපේ විශේෂාංගයේ බවට පත් වෙන්නේ තවත් කෙනෙක්ගේ ජීවිතෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් වටිනාකම් මේ හෝරාවක විතර කාල සීමාව තුළදී බොහොම හොඳින් ලබා ගන්න. ඉතින් ඒ වෙනුවෙන් අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව දවසේ අපේ මැදිරියට ආරාධනා ලබා දුන්නේ පරිපාලන ශාස්ත්‍රයේ ඉතා අධික අත්දැකීම් රසක් එක්ක කතා බහ කරන්නට පුළුවන් සුවිශේෂී චරිතයකට. එතුමා ජනාධිපති නීතිඥයෙක් විදිහටත් ඒ වගේම හිටපු අමාත්‍යාංශ ලේකම් වරයෙක් සමවෙන්න හිටපු ජනාධිපති ලේකම්වරයෙක් විදිහටත් හිටපු අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයෙක් විදිහට කටයුතු කරමින් තවත් ශ්‍රේෂ්ඨ ගණනාවක තියෙන අත්දැකීම් සියල්ල එකතු කරගෙන තමයි අද දවසේ අපිව මුණ ගැහෙන්නේ. ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා උදේ සෙනරත්න මැතිතුමා. ඔබතුමාට සුබ උදෑසනක්. දැන් අපි අපේ වැඩසටහනේ හැඩරුව විදිහට අපි කැමති ඔබතුමාත් එක්ක මුලින්ම උපන් ගමට යන්න. එතකොට අපිට නුවර දේදුණු පිටියට පැත්තට යන්න සිද්ධ වෙනවනේ. ඒ උපන් ගමේ කතාවෙන්ම අපේ කතාවට આવොත් හරි වටේ. ඔව් මගේ පියාගේ ගම තමයි මහනුවර දිස්ත්‍රික්කයේ දේදුණු පිටිය කියන බොහොම සුන්දර ගම. ඒක කෑගොළු දිස්ත්‍රික්කයත් කියන්නේ සබරගමු පළාතත් මධ්‍යම පළාතත් මායිමේ තියෙන සුන්දර ගමක්. ඉතින් මගේ කුඩාම කාලයේ ගත කරේ ඇත්ත වශයෙන්ම කෑගල්ල ගලිගමුව කියන ප්‍රදේශයේ මගේ අම්මගේ ගම්මානේ ඒ පළාතේ. ඒ කුඩාම අවදී අම්මා ගැන්වේ පළාතේ. ඒ නිසා මගේ කුඩාම අවදී එහි ගත වුණේ අවුරුදු මං හිතන්නේ 4 පමණ වගේ තමයි දේදුණු පිටිය ගමට අපි ආවේ. ඉතින් මගේ ගමේ හිටපු කාලය ඒත් කුඩා කාලයක් මේ 6 පන්තිය දක්වා විතර තමයි මම ගමේ මේ ඒ ගමේ ආසන්නයේ තියෙන පාසල් දෙකකට මම ගියේ අම්මා ගන්නපු. ඉතින් ඒ කුඩා කාලයේදී මම ගමේ මේ ඒ සුන්දරත්වයත් එක්කම ඒ ගැමි පරිසරයේ මේ බොහොම සතුටින් ගත කරා. බොහොම වගාවන් කරන්න උනන්දු වුණා. ගොවිතැන් දිහා බලන්න හිටියා. ඒවට සහභාගී වුණා. ඒ කඳුහෙල තියෙන ප්‍රදේශයක් ඉතින් ඒ විද්දා. ඉතින් නැවත ආපස්සට හිතලා බලනකොට ඉතින් බොහොම සුන්දර කාලයක් හැටියට තමයි දකින්න පුළුවන්. ඉතින් බොහෝ ඇසුපිරු තැන් නැති පුද්ගලයෙක් වෙන්නට ඕනේ. මොකද අමාත්‍යාංශ ගණනාවක ප්‍රධාන පෙළේ ධූරයන් ඔව් විසින් ඔබවල තියෙනවා. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතය තුළ යම්කිසි හැරවුම් ලක්ෂයක් ඇති. ඒ හැරවුම් ලක්ෂය කොතනද තිබුණේ? මෙහෙමයි මම විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ මගේ ප්‍රථම රැකියාව හැටියට මම පෞද්ගලික අංශයේ යුනිලීවර් සමාගමේ ආධුනික කළමනාකරණ පුහුණු අභ්‍යාසලාභියෙක් හැටියට තමයි බැඳුනේ. ඉන් අනතුරුව ටික කාලෙකින් මම යුනයිටඩ් මෝටර්ස් ආයතනයේත් පසුව CW මැකි කියන ආයතනයේත් මම සේවය කරා අවුරුදු 3ක් පමණ කාලයක්. එහිදී ඊට පස්සේ ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයේ සමත් වෙලා මට රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්න තීරණය කරා. මම හිතන්නේ ඒක තමයි එක්තරා විදිහක හැරවුම් ලක්ෂයක් හැටියට මට හිතා ගන්න පුළුවන්. මොකද ඒ වෙලාවේ මට රාජ්‍ය සේවය ඉතාමත්ම පරිපාලන සේවයේ වෙලාවේ වැටුප් දිහා බැලුවොත් බොහොම රුපියල් 1550යි අපේ වැටුප. මට ඒ වෙලාවේ රුපියල් 10000කට වැඩි වැටුපක් පෞද්ගලිකස්සේ ලැබුණා. ඉතින් මුදල් දිහා බැලුවා නම් මම හිතන්නේ රාජ්‍ය සේවයට එන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ මට හිතුණා මේ රාජ්‍ය සේවයට આવත් හොඳයි කියලා. ඉතින් මම ඒ ගත්ත තීරණය මම හිතන්නේ නිවැරදි තීරණයක් හැටියට මම දකිනවා. ඉතින් මගේ ජීවිතේ වෙනත් මාවතකට හැරුණේ ඒ අවස්ථාව හැටියටයි මම දකින්නේ. ජීවිතේ හැරවුම් ලක්ෂයක් ගැන කතා කරපු වෙලාවේ එතුමාගේ ජීවිතේ ඒ විදිහට විශේෂ හැරවුමක් බවට පත් කරගෙන සමහර විට පෞද්ගලික අංශ පිට නම් එහෙම අපිට අද දවසේ මේ මුණ ගැහිමත් සිදු වෙන්න ඉඩ තිබෙනවා බොහෝ විට. ඒක නිසා ඒ හැරවුම් ලක්ෂය හරි වටිනවා කියලා අපිත් විශ්වාස කරනවා. මොකද අපිට එතුමාගේ ජීවිතෙන් ගන්න තියෙන කාරණා බොහොමයක් කහා ගන්න පුළුවන්. ඔබේ මගේ ජීවිතේ තව
හීවරක් හරි ඉදිරියට යන්න. ඒක නිසා දැන් අර හැරවුම් ලක්ෂයත් එක්ක අපිට ටිකක් දුරටම එන්න සිද්ධ වුණ නිසා ඔබතුමාගේ වෘත්තීය පැත්තටම මම ආපහු පොඩ්ඩක් යන්න කැමතියි ඔබතුමාත් එක්ක පුංචි කාලෙට. පුංචි කාලේ කියපුවම පාසල් අවදියට කියපුවම ඔබතුමා මම දැනගත්ත තොරතුරු අනුව පාසල් 4ක විතර අධ්‍යාපනය ලබන්න සිද්ධ වුණා. ඒ පාසල් වලටත් යම් ගෞරවයක් වෙයි ඔබතුමා මතක් කරගෙන ආවත් මුලින් ඉඳලා ඒ පාසල් 4 මොනවද කියලා. ඔව් මම හිතන්නේ තාමත් වටිනවා ඒක මතක් කිරීම. මම මේ කෙලෙහිගුඩියත් කරා මේ පාසල් 4ටම මගේ රාජකාරී ජීවිතය තුළ මගේ අම්මා ඉගෙනුවේ මගේ ගම දේදුණු පිටියේ ගමට අල්ලපු ගම රංගමුව කියන ග්‍රාමයේ. ඒ ගමේ ප්‍රාථමික විද්‍යාලයට තමයි මම ඉස්සරම ගියේ. මට අදත් මැවිලා පේනවා මගේ මේ පන්ති බාර ගුරුතුමිය ළඟ මාව අම්මා ගිහිල්ලා අඳුන්නලා දුන්න අවස්ථාව. ඒ පාසලේ මම අවුරුදු 3ක් විතර වගේ හිටියේ. ඊට පස්සේ අම්මා මාරු වෙලා ගියා 40ක්ද මහාවිද්‍යාලයට. ඒ අනුව මම 40ක්ද ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් වුණා. එතනත් මම හිතේ අවුරුදු 2ක් පමණ තමයි ඒ ඉස්කෝලෙත් ඉගෙන ගත්තේ. එහිදී මට එක දෙයක් මතකයි. මම සමස්ත ලංකා කතික තරගයට සහභාගී වෙලා ලංකාවෙම දෙවෙනි ස්ථානයට පත් වුණා. ඒකත් එක්කම ඊට පස්සේ අම්මා මාව මේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට 6 වෙනි ශ්‍රේණියට ඇතුළත් කරා. ඒ අනුව මම මහනුවර මේ නවාතැන්ගෙන මගේ ඥාතින්ගේ ගෙවල් කීපයක මම හිටියා ගෙවල් දෙකක විතර. ඒ ඉඳලා තමයි නුවර වැවරවුමේ පදිංචිලා හිටියේ. ධර්මරාජ විද්‍යාලයේ 8 වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තා. ඉතින් ඒ පාසලෙත් ඉතාමත් මම ආසාවෙන් හිටපු පාසලක්. නමුත් මගේ තාත්තා මේ මාව අඬ ගහන්න ගියා මාතලේ විද්‍යාලයේ ප්‍රවේශ විභාගයකට. මම ඒ ඉස්කෝලේ ගැන එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මගේ මාමගේ පුතාලා ඉස්කෝලේ ඉගෙන ගත්ත නිසා මම වෙන්න ඇති මම හිතන්නේ. තාත්තා ඒ ඉස්කෝලේට අඬ ගහන්න ගියා. ඒ ප්‍රවේශ විභාගයෙන් සමත් වුණා. ඊට පස්සේ මම මාතලේ විද්‍යාලයට ඇතුළත් කරා. ඒ 9 වසරේද? 9 වසර. ඉතින් 9 වසරේ ඉඳන් විශ්වවිද්‍යාලයේ ප්‍රවේශය දක්වාම ඉගෙන ගත්තේ මාතලේ විද්‍යාලයේ. ඔන්න ඔහොමයි දිමුතු පාසල් එකකින් එක මාරු වෙලා අවසානයේ මාතලේ විද්‍යාලයට එතුමා එන්නේ. ඔව්. ඉතින් බොහෝමයක් අමතක නොවන සිදුවීම් ඇති ඒ කාලේ. අපි මතක් කළොත්? ඔව් ඉතින් පාසල් ජීවිතේ කොහොමද සුන්දරයිනේ. ඉතින් ඔය කාලේ ඉතින් අපි නොයෙකුත් කටයුතු වලට විශේෂ බාහිර කටයුතු වලට සම්බන්ධ වුණා, ක්‍රීඩාවලට සම්බන්ධ වුණා. විශේෂයෙන් මම බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා බාලදක්ෂයෙක් හැටියට කටයුතු කරා. මම හිතන්නේ ඒක නම් ලොකු අත්දැකීමක් ලැබපු කාල පරිච්ඡේදයක්. මේ අපි බාලදක්ෂ එක් හැටියට ඔය සීගිරිය ඉනාමලු පැත්තේ වනාන්තරවල කඳවුරු බැඳගෙන හිටියා. හෝටන් තැන්න ඒ වගේ මේ පරිසර අධ්‍යයන කටයුතු වලට දින ගණන් ගිහිල්ලා අපි ඒ අත්දැකීම් ලැබුවා. එවැනි ඉතාමත්ම සුන්දර අත්දැකීම් රාශියක් ඒ පාසල් ජීවිතයේදී ලැබුණා. ඉතින් මම හිතන්නේ ඊළඟට මේ පාසලේ විවිධ ක්‍රියාකාරකම් තිබුණා. මේ ක්‍රීඩා උත්සවද ක්‍රීඩා තරඟද හැම දෙයකටම අපි සහභාගී වුණා. ඉතින් මම හිතන්නේ ඒක හිතාමත්ම ජීවිතේට ලොකු රුකුලක් වුණා. දැන් ඔබතුමා අද දවසේ අපේ වැඩසටහනට සහභාගී වෙනවා කියුවාම මට අවස්ථාවන් කිහිපයක් ලැබුණා ඔබතුමාගේ පැරණි මිත්‍රයන්ටත් පොඩ්ඩක් කතා බහ කරන්න එහෙම. ඒ අනුව මේ මට දැනගන්න ලැබුණ දෙයක් තමයි ඔබතුමා ටිකක් මේ ඔය කියපු කාරණා වගේම නායකත්වයේ කියන කුසලතාවය එදා ඉඳන්ම පාසල් කාලේ ඉඳන්ම තිබුණු හොඳ ශිෂ්‍යයෙක් කියලා තමයි මට දැනගන්න ලැබුණේ. පන්ති නායකත්වයන් ඊට පස්සේ පන්ති නායකත්වයත් එක අවුරුද්දක දෙක නෙමෙයි දිගින් දිගටම පන්ති නායකයා බවට පත්වීමේ අවස්ථාව ඔබතුමාට ලැබුණා කියලා. ඊට පස්සේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා දක්වාම එන්නත් අවස්ථාව ලැබුණා කියලා තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ඇත්තද? ඔව් මට මේ අපේ පාසල හරි කුඩා පාසලක් මේ විශාල ධර්මරාජ්‍ය වගේ විශාල පාසලක් නෙවෙයි. මොකද ඒක විද්‍යාව ඉගෙන ගන්න ළමයි ටිකක් පමණයි ඉන්නේ. ඉතින් මේ විද්‍යාලයේ මට පාසලට සම්බන්ධ වුණ අවස්ථාව ඉඳන්ම පන්ති නායකයා හැටියට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒකෙදිත් ඉතින් හොඳ මේ අත්දැකීම් තියෙනවා. ඔබට මතක් කරගමු මේ උදෑසන. අපේ පාසල මේ මිශ්‍ර පාසලක්.
ඉතින් මේ ගෑනු ළමයි ඉන්නවා, පිරිමි ළමයි ඉන්නවා. ඉතින් බොහොම ප්‍රියජනකයි. මේ මොකද අපි ධර්මරාජ වගේ පිරිමි ළමයි ඉන්න පාසලක ඉඳලා ආවහම ටිකක් අපිට ඔක අමුතුයි. ඉතින් විවිධ පළාත් වලින් ආව ළමයි හිටියා. ඉතින් එක දවසක් මම විශේෂයෙන් මතකයි. ඒක මේ අපේ ගෑනු ළමෙක් හිටියා අපි පන්තියේ. ටිකක් දඟයි යා කියන දේ අහන්නෙත් නෑ අපි කියන. ඉතින් මම පන්තියේ මේ දඟලන නිසා මං කිව්වා නගින්න කියලා පුටු උඩට. පුටු උඩ නගලා මම හිටවලා තියෙනවා. ඉතින් හැබැයි ළමයි ඉතින් මංගේ අන පිළිපැදලා නැග හිටගෙන හිටියා. මේ එතකොට අපේ වයිස් ප්‍රින්සිපල් ආවා. ඇවිල්ලා එනකොට මේ ළමයා පන්තියේ පුටුවක් උඩ ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ අය කියලා මම ඉතින් කිව්වා මේමයි මෙයා ටිකක් දඟ කරා ඒකින්ද මම නැග්ගුවා කියලා. ඉතින් මේ පාර බස්සලා ඉතින් අවවාද කරලා ගියා. ඒ අතරතුර අපි දවසක් මට තවත් සිද්ධියක් මතකයි. අපි මේ වේලු වේල් තියෙනවනේ මාතලේ. අපි පන්ති ඉස්කෝලේ ඇවිල්ලා අපි කට්ටියම වේල් බලන්න ගියා. වේල් බලන්න ගිහිල්ලා ඉතින් ටිකක් දවල් වෙලා පාසලට එනකොට මේ ආවුණා අපිව මේ පන්තිය කට් කරලා ගිහිල්ලා. ඊට පස්සේ කොහෙද ගියේ කියලා ඇහුවා. මට කියා ගන්න දෙයක් නැහැ. මං කිව්වා මේ පෑන නැති වෙලා මේ ගියන්න පෑනක් නැති වෙලා ගේන්න ගියා කියලා. ඒ පාර ගත්ත පෑන ලීවෙන්නේ නැහැ. ඊට පස්සේ ඔක්කොගෙම ඇහුවා. ඉතින් එක එකනා බොරු කිව්වා. ඊට පස්සේ ඔක්කොම අපි අරගෙන ගිහලා විදුහල්පතිතුමාගේ කාමරේ ඉස්සරහා දන ගස්සලා අපිට ඔක්කොටම ගහලා. ඉතින් මුළු ඉස්කෝලේම ළමයි වටේ ඉඳන් බලනවා ඉතින්. ඉතින් හරිම ලැජ්ජාසහගතයි. නමුත් ඉතින් එක පැත්තකින් විනෝදජනකයි. අද මතක් කරගන්න පුළුවන්. මතක් කරනකොට එදා සෑහෙන අපි ගුටිත් කෑව දන ගහගෙන ඉන්න වුණා. ඉතින් ඒවා අද මතක් කරනකොට බොහොම ප්‍රියජනක සිදුවීම්. දැන් ඔය පිරිස අතර මේ යසස් බණ්ඩාරනායක මිත්‍රයෙක් හිටියද? ඔව් එතුමා මේ මගේ එදා ඉඳන්ම හොඳ මිත්‍රයෙක්. දන ගහගෙනත් හිටියද? මම හිතන්නේ එයාත් හිටියා. ඉන්නදනේ අපි අහලා බලමුකෝ හිටියද කියලා. ආයිබෝවන් යසස් බණ්ඩාරනායක මහත්මයා බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ වැඩසටහනට. ඔබතුමාගේ පාසල් කාලයේ ඉඳන්ම මිතුරෙක් අද දක්වාත් හොඳ මිතුරෙක් මට දැනගන්න ලැබුණ විදිහට සාමාන්‍යයෙන් හැමදාම වගේ දුරකථනයෙන් හරි කතා කරනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඔබතුමාට මොකද මේ මිත්‍රත්වය ගැන කොහොමද අපිට පොඩ්ඩක් තොරතුරු කියන්නේ? මේ අපේ විදේශනවලට මාත්‍ය මමයි ගවර්න්මන්ට් සයන්ස් කොලෙජ් මාතලේ අපි එකට ගිහින් 9 වෙනි පන්තියේ ඉඳලා ඉතින් 9 වෙනි පන්තියේ ඉඳලා අවුරුදු 4ක් ඉඳියටම හිටියා. ඉතින් ඒ ඉන්න කාලේදී බොහොම හොඳ ලස්සන අපිටයක් තිබුණා. ඉතින් ඔය ජීව දේවල් මම අහගෙන හිටියා. ඇත්තටම මේක ඇත්ත. අපි ඒකට ධන ගහගෙන ඉඳලා තියෙනවා. මේකෙන් ඉදිරියට කරලා තියෙනවා. ගෝරුන්ගෙන් කරපු දේවල් වලදී ඉතින් මට එකක් කියන්න පුළුවන් කොච්චර වුණත් අපේ ඉන්දියානු වෙනවලත් මහත්තයා ඒ කාලේ ඉඳලම හරිම වගකීමකින් වැඩ කරපු පුද්ගලෙක්. ඉතින් අනුවා කන්දත් ඉන්ෆෝර්ම් එකේ ඉන්දියානු අල්ලාසන් ජාබිනා ඉන්නේ මේ මට තවම මතකයි. ඕ ෆයිට් ලයික් තුන්කක් තමයි අඳින්නේ විතරම වගේ. ඉතින් ඒ වැඩ වෙලා අපේ ක්ලාස් එකේ මුලින් ඉඳලම ක්ලාස් මොනිටර් ඒ වගේම ඉඳාමතරව අපි එක්ස්පීරියන්ස් වුණා අන්තිමට. ඉතින් හොඳ නායකත්වයක් දීපු කෙනෙක් හැම කණ්ඩායම් වලදීම ඒ නායකත්වයක් දුන්නා. ඒ වගේම ඉඳාමතරව හොඳ ඉන්ඩිවිඩුවල් කෙනෙක් දුන්නා. මට හොඳට මතකයි හොඳ ඇත්ලීට් කෙනෙක් ගොඩක් ලොන්ග් ඩිස්ටන්ස් ගෲප් කෙනෙක් දුර ගිහින්නේ මැරතොන් එක්ක ඉඳාමතරව එයාගේ මේ ඔය විශ්ින් කිව්වා කියලා මොකද ඒක හේතුව මට කියන්න කුමනේ තමයි කවුන්සලර් කෙනෙක්. මොනවාරි අපේ මොනවාරි ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම ඒක පුද්ගලික ප්‍රශ්නයක් වුණත් මොන ප්‍රශ්නයක් වුණත් ඒ අවස්ථාවේදී අපි ගිහිල්ලා එකට කතා කරලා ඉඳලා ඒක පිළිගන්න නම් මට හිතෙන්නයි එයා හිතුව තැනකට තිබුණා ඉවන්නගේ එක්දත් පාක් කියලා. ඉතින් අපි කරන්නේ හවසට අපි දෙන්න යනවා ගිහිල්ලා පාක් එකට ගිහිල්ලා ඉඳගෙන ප්‍රවිද්‍යාලේ ඉඳලා ඉතින් මගේ ප්‍රශ්න මම කතා කරනවා එයා ඉතින් බොහොම හොඳට අහගෙන ඉඳලා ඒවට උත්තර දෙනවා. ඉතින් ඒ වගේ හොඳ කවුන්සලර් කෙනෙක් තමයි මට මතක හැටියට ඒ කියන්නේ අද වෙනකම් අපි දෙන්න ඒ කවුන්සලර්ගේ ප්‍රශ්න දිහා අපි කතා කරනවා ඉඳගෙන මොකද මම ඉතින් ඉතින් දැන් අවුරුදු 30 වැඩි ඉතින් ඒ වෙලෙදි අපි දෙන්න දවසකට සැරයක්වත් අඩුම ගානේ එක සැරයක්වත් කතා කරනවා. එහෙම කතා කරන
අඩුවක් වගේ ඒ තරම් අපේ බැඳීමක් තිබුණා අපේ නගේ අතරේ තවමත් කියනවා සහෝදරයෙක් වගේ. ඇත්තටම අපේ නගාපෙත් තමයි. තමයි අපි ඉතිහාසය බොහොම හොඳ විකාශීකයක් තියෙනවා විද්‍යාත්මක මම අපිට ඔබේ කතාවෙන් මේක හොඳට දැනව නේද දිමුතු? කොයිතරම් හොඳ හිතවත්කමක් තියෙනවද කියන එක. යාළුකම් කියන්නේ පොඩි කාලේ ඉඳන් එන යාළුකම්. හුඟක් වෙලාවට ජීවිතේ පුරාවටම තියෙනවා. එතුමා හැබැයි දැන් මේ අවුරුදු 30ම පිටරට ජීවත් වෙන්නේ. නමුත් ඒ සම්බන්ධතාවය තියෙනවනේ. සත්‍යකට වතාවක් විතර කතා කරනවද පිටරට ඉඳන්? නෑ අපි සමහර දිනපතා වගේ කතා කරනවා. පිටරට ඉඳන්. ඔව්. ඔබතුමාට සුදුසුකම් තියෙනවා අද දවසේදී අපිත් එක්ක සජීවී මේ මොහොතට සම්බන්ධ වුණාට යසස් බණ්ඩාරනායක මහත්මයා එතුමාගේ පුංචි කාලේ ඉඳන්ම හොඳ මිත්‍රයෙක් ලංකාවේ සහ පිටට අත්දැකීම් රැසක් තියෙන කෙනෙක්. ඒත් එක්කම මේ එතුමා කතා කරද්දී ඒ දවසේදී මාත් එක්ක කියපු කාරණාවක් තමයි මේ එතුමාගේ පළවෙනි පෙම්වතිය මුණ ගැහෙන්න ගියපු අවස්ථාව ගැන පොඩ්ඩක් මතක් කරා. මේ මතක් කරාද? ඔව් මතක් කරා. ඉතින් ඒක වැඩසටහන කිව්වත් කමක් නැහැ කියලා එතුමා කිව්වා. ඒක නිසා තමයි මම මේ මතු කරේ. එතුමාගේ විරුද්ධකින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ එදා ගැන පොඩ්ඩක් මතක් කරොත් එහෙම යාළුවෝ 3 දෙනෙක් එක ගියා කියලා තමයි මට කිව්වේ. ගිහිල්ලා හැබැයි මේ ගෑනු ළමයිගේ ගෙදරට ගිහිල්ලා ගෙදර ළඟට ගිහිල්ලා අනිත් දෙන්නම පොඩ්ඩක් යන්න පස්ස ගහනවා යන්න කල්පනාවක් නැහැ ටිකක් ඒකට පසුබසිනවා. හැබැයි ඔබතුමා ගිහිල්ලා වතුර වීදුරුවක් ඉල්ලනවා. ඉල්ලන්නෙත් කාගෙන්වත් නෙමෙයි ගෑනු ළමයිගේ අම්මගෙන් නේද? ඔව්. මොකද උනේ චුට්ටක් කියන්නකෝ ඒ කාරණාව. නැති අපි මේ දැන් මේක හැමදාම කතා කරනවා මිසක් අපිට මේක මේ ආරම්භයක් කරගන්න විදිහක් නැති නිසා ආවෙ නැති නිසා අපි ගියා ඒ මාතලේ මේ කයිකාවැල්ල කියන පළාත මේ ගිහිල්ලා ඉතින් අපි එතන බස් වලට එක ඇවිදවිද හිටියට ඉතින් මේකේ කාටවත් ශක්තියක් නැහැ ගිහිල්ලා කතා කරන්න. පස්සේ මම කිව්වා හරි මම යන්නම් කියලා මම ගෙටගොඩ වුණා. ගෙටගොඩ වෙලා ඊට පස්සේ අම්මාව මම අපිට වතුර වීදුරක් දෙන්න පුළුවන්ද බොන්න කියලා. ඊට පස්සේ කියලා පුතාලා කොහෙද කියලා අපි මේ මාතලේ සයන්ස් කොලෙජ් එකේ අය අපි මේ ගමනක් ගිහිල්ලා ගමන් කියලා. ඊට පස්සේ අපේ දුවත් ඒක නිකර ගන්න කිව්වා. ඇත්තද කවුද කියලා අප්පා ඉතින් නහවලා ඇත්තද කියලා අපි දන්නවා කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් ඔන්න එයාත් ආවා. ඊට පස්සේ ඉතින් බොහොම දැන් සතුටු සාමිච්චයට වැටලා දැන් පොඩි මේ ප්‍රවේශයක් අපි ගත්තා ඒ ගෙදරට ගොඩ වෙන්න. ඉතින් ඒ විදිහට තමයි සම්බන්ධය අපි ඇති කරගත්තේ. ඉතින් සතුටු ඒව ගැන අපෝ හිතනකොට සතාව හුඟක් සතුටු සහ රසවත් දේවල් තියෙනවා. සමහර විට මාත් දෙකේ පොඩ්ඩක් කියන්නත් අමාරුයි. අපි ඒවා පොඩ්ඩක් පැත්තකට තියලා ඉස්සරහට යමු. නේද? මොනවද අහන්න තියෙන ප්‍රශ්න මෙතුමගේ? ඔව් තරංග. සාමාන්‍යයෙන් අපි කැමතිනේ ලෝකේ විවිධ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් තියෙනවනේ. ඒ වගේ ඉහළ ශ්‍රේණිගත කිරීම් වල තියෙන විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ ඉඳන් හදාරන්න තිබ්බොත් ඔබ මොකද හිතන්නේ? හොඳ අවස්ථාවක් නේද? ඔව්. ඉතින් එතුමාගේ ජීවිත කාලයේ සේවා කාලයේ විශේෂ අවස්ථාවක් තියෙනවා මේ අපේ රටේ ශිෂ්‍යයන්ට මේ වගේ හොඳ අවස්ථාවකට යම්කිසි ප්‍රවේශයක් ලබා දුන්නා. අපි ඒක ගැන මතක් කරමු. ඔව් මේ එක මෙහෙමයි මම පුල්ගොල්ල සම්පකාර විද්‍යාලය කියලා කාලේ කිව්වේ සම්පකාර දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයේ මම ඔකේ සේවය කරන කාලේ ඒ සිද්ධිය උනේ අපේ මල්ලි උසස් පෙළ කරලා එයා විදේශ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන්න අපි දන්නේත් නැහැ. යාම ආයුධම් කරලා කොහොම හරි ඒක ප්‍රතික්ෂේප වෙලා ආවා. ඉතින් එදා අපේ ගෙදර අම්මයි තාත්තත් හිටියා. මේ ඉතින් මෙයාට දැන් මේක ප්‍රතික්ෂේප වෙලා ඇවිල්ලා හිතේ අමාරුවෙන් ගෙදරින් අපිත් එක්ක තරහ වෙලා සූට්කේසුත් අරන් යන්න ගියා. ඉතින් අම්මත් අඬනවා. ඉතින් හරි ලොකු ප්‍රශ්නයක් අපිට දැන් මේ මොකද උනේ කියලා. ඉතින් පස්සේ මේ හොයලා බලනකොට ඉතින් මේ විශ්වවිද්‍යාලයේ මේ ඕස්ට්‍රේලියාවේ යදාපු ආයතනයෙන් කොහොම හරි කුමන හෝ හේතුවක් නිසා මේක ප්‍රතික්ෂේප වෙලා. ඊට පස්සේ මම දැන් ඉතින් ටික දවසින් කොහොම හරි මල්ලි යාළුවෙක් ගෙදර ඉඳලා හම්බුණා. මේ ඉතින් මම කල්පනා කරා දැන් මේ විදිහට අපේ ළමයි රට අත්හැරලා යනවා. ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් මම කල්පනා කළා මම මේ ආයතනයට ලියුමක් ලිව්වා. මේ අපේ මෙහෙම පුහුණු මධ්‍යස්ථානයක් තියෙනවා. සියලු අංග සම්පූර්ණ පහසුකම් තියෙන. අපිට බැරිද ඒ ආයතනයත් එක්ක ඒකබද්ධ වෙලා ඒ පාඨමාලා මෙහෙදි කරන්න කියලා ලංකාවේ. ඒ ලියුම ගියාට පස්සේ ආයතනයේ අධ්‍යක්ෂතුමා මට කතා කරා ටෙලිෆෝන් එකෙන්.
මෙල්බර්න් වල මේ NMIT මෙල්බර්න් නොදර්න් මෙල්බර්න් ටේෆ් කොලෙජ් කියන ආයතනය. ඊට පස්සේ එයා කතා කරලා කිව්වා අපි කැමති ඔයගේ ප්‍රොපෝසල් එකට අපි මේ ගැන කතා කරන්න අපි එන්නද කියලා. මම කිව්වා එන්න කියලා. ඉතින් ඒ කට්ටිය ආව ලංකාවට ඇවිල්ලා සීල පහසුකම් බලලා මේ එකඟ වෙලා අපි ඊට පස්සේ පළමුවෙන්ම ඒ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා ආරම්භ කරන්න අපි සැලසුම් කරගත්තා. ඒ වගේම ඉංග්‍රීසි පාඨමාලාවත් අපි පටන් ගන්න සැලසුම් කරා. ඒකට උගන්වන්න ඒ රටෙන්ම ඕස්ට්‍රේලියාවෙම මේ දේශකවරු පැමිණියා. දැන් ওই පාඨමාලා හොඳට දැන් සාර්ථකව ක්‍රියාත්මක වෙනකොට ඉතින් ඔකට අවසර ගන්න ගියාපුවාම ට්‍රෙෂරි නොයෙකුත් තැන්වලින් නොයෙකුත් බාධා තිබිලා කොහොම හරි මම ඒ ටික කරගත්තා. ඊට පස්සේ දැන් මේ පාඨමාලා හොඳට යනකොට මේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඕස්ට්‍රේලියාවේ සදර්න් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ කට්ටිය මට කතා කරා අපිට ආරංචි මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා අපිත් කැමති සම්බන්ධ වෙන්න කියලා. ඊට පස්සේ අපි ඒ විශ්වවිද්‍යාලයත් සම්බන්ධ කරගත්තා. එතකොට මේ ඩිප්ලෝමා පාඨමාලා හදාරන අයට ඩිග්‍රී පාඨමාලාවේ උපාධියෙන් ක්‍රෙඩිට්ස් 4ක් විතර එක්සෙම්ප්ෂන්ස් හම්බ වෙනවා. ඊටු ටික තමයි ලංකාවේ ඉඳන් කරන්න පුළුවන්. ඒතකොට ඒ පාඨමාලාවම ඒ විදිහටම මෙහි කරනවා විභාග තියෙන්නේ තියෙන දවසේමයි. එතකොට මේ විශ්වවිද්‍යාලයත් එක්ක ඒ ප්‍රොෆෙසර්ස්ලාත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ඉතින් ඊටාම අඩු වියදමින් මම හිතන්නේ අපිට ලක්ෂ 5මාරක් විතර තමයි ගියේ ඒ පාඨමාලාව සම්පූර්ණයෙන් ලංකාවෙන් ඉඳන් කරන්න. ඒතකොට 3න් එකක් දේශකවරු ඒ රටෙන් ආවා. ඉතින් මේ හොඳට සාර්ථකව ගියා. ඉතින් හැබැයි විශාල විවේචන මේ දෝෂාරෝපණ නොයෙකුත් දේවල් මට එල්ල වුණා ඒ කාලේ. මේ මට ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු මිදි වතු තියෙනවත් කියලා කිව්වා. ඉතින් ඔය වගේ නොයෙකුත් විවේචන මැද්දේ ඊළඟටයි මේ සමුපකාරයේ මේවා උගන්වන්නේ කියලා කිව්වා. ඉතින් මම කිව්වා ඒකත් සමුපකාර වැඩපිළිවෙලක්. මොකද ඇති හැකි අය පිටරට ගිහිල්ලා ඉගෙන ගන්නවා. හැබැයි නැති බැරි සාමාන්‍ය මිනිසුන්ටත් ඒ උපාධි ඒ අවස්ථාවම මෙහි ඉඳන් කරගන්නත් අපි අවස්ථාව හදලා දීම සමුපකාර වැඩපිළිවෙලක් කියන එක තමයි මගේ අර්ථකථනය. ඉතින් ඒ පාඨමාලා හොඳට සාර්ථකව ක්‍රියාත්මක වුණා. ඉතින් ඒ ළමයි අදටත් සමහර ළමයි දැන් ඒ විශ්වවිද්‍යාලෙත් අද උගන්වන කතිකාචාර්ය වෙලා ඉන්නවා. ඉතින් සතුටුයි ඒ විදිහට මම හිතන්නේ 99 2000 අපි පටන් ගත්තේ මම හිතන්නේ ලංකාවේ දැනට නම් ඔය වෙන විශ්වවිද්‍යාල දැන් රාශියක් තියෙනවා. නමුත් අපිට මේ පුරෝගාමී වැඩපිළිවෙලක් අපේ රටේ ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මම හිතන්නේ ওই වැඩපිළිවෙල අපේ රාජ්‍ය ආයතන මේ නොයෙකුත් විශ්වවිද්‍යාල කාර්මික ආයතන නොයෙකුත් දේවල් තියෙනවා. ඉතින් අපිට මම හිතන්නේ මේවල ජනාධිපතිතුමත් ඒක ගැන අදහසක් කියලා තිබුණා වගේ මට මතකයි. ඉතින් ඒ වැඩපිළිවෙල කරන්න පුළුවන් නම් මේ රටෙන් යන විදේශ විනිමය සෑහෙන ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන්. ළමයින්ට ඉතාම සාධාරණ මේ සහනදායී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් කනගාටුයි මම එතනින් ආවට පස්සේ මොකක් දේවල් ඒව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඉතින් ඒ ගැන කනගාටුවකුත් තියෙනවා. එහෙම කනගාටුවක් හිතේ තියෙන වෙලාවක මම කැමතියි ඔබතුමාගෙන් පොඩ්ඩක් විමසන්න අපේ හිතවතුන් වෙනුවෙන් විශේෂයෙන්ම දැන් අවුරුදු 20ක් විතර ඔබතුමා ඒ ශේෂ්ත්‍රයත් එක්ක කටයුතු කරානේ. ඒ අත්දැකීම් රසකුත් එක්ක මේ සුවිශේෂී අවස්ථාව ඔබතුමා උදා කරගන්නවා. මොකක්කෝ හේතුවකින් යම් තැනකින් දැක්කහම එතනින් ආපු අදහසකුත් එක්ක තමන්ගේ සහෝදරයා පත්වෙච්ච තැනත් එක්ක සමස්ත සමාජයේ තරුණ තරුණයන් වෙනුවෙන් අනාගත වෙනුවෙන් ඔබතුමා වැඩක් ආරම්භ කරා. දැන් ඔබතුමාම වැඩසටහන මේ කතා බහ අවසානයේදී කිව්වා අද නම් ලංකාවේ බොහෝ තැන්වල මෙවැනි විශ්වවිද්‍යාල බිහි වෙලා තියෙනවායි කියලා. ඔබතුමාට මොකක්ද අද දවසේ දැනෙන්නේ ඒ ආරම්භ කරපු පියවර මේ තැනට ඇවිල්ලා තියෙන එක ගැන ඔබතුමාට සතුටුකුත් ඇති. ඒ අතර දුකකුත් තියෙනවද? නෑ දුකක් නැහැ. නමුත් අර මම පටන් ගත්ත ඒ ආයතනයේ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙනිච්ච නැති එක ගැන කනගාටුවක් තියෙනවා. ඒ අරෙන්න මම හිතන්නේ මේ අවකාශය අද ලංකාවේ බොහෝ තැන්වල විවෘත වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්. මම කියන්නේ මේ අවස්ථාව දැන් රාජ්‍ය ආයතන ගොඩක් තියෙනවා. ඒකට කියන්නේ මේ තියෙන පහසුකම් තියෙන අවකාශයන් වලින් නිසි ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඉතින් ඒවා දේශීය වශයෙන් බැරිනම් විදේශ ආයතනත් එක්ක බද්ධ වෙලා හරි අපිට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයේ පුහුණුව ලබා දෙන වැඩපිළිවෙලක් අපේ දරුවන්ට ආරම්භ කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් හොඳ දෙයක්. මොකද හැමෝටම විදේශ රටකට ගිහිල්ලා අධ්‍යාපනයක් ලබනවායි කියන එක පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් නමුත් ඉතා පහසුවෙන් ලංකාවේ ඉඳන් මේ අවස්ථාවම ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒක විවෘත කර දීම මම හිතන්නේ බොහෝ දෙනාට සම අවස්ථා ලබා දීමේ අවකාශයක් හැටියට දකින්නේ.
ඉතින් අපි බොහෝ දේවල් කතා කරා තවත් තියෙනවා කතා කරන්න. හැබැයි ඊට කලින් කෙටි විරාමයකට ගිහිල්ලා නැවත අප හමුට එනවා. එතෙක් රැඳී සිටින්න. සුන්දර ශනිදාව සොඳුරු කරන්න විතරක් නෙමෙයි අපේ ජීවිතයටත් අර්ථවත් කරන්න ආලෝකමත් කරන්න වටින කාරණා බොහොමයක් අපි අද දවසේදී කතා බහ කරමින් ඉන්නේ. හිටපු ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න මැතිතුමන් එක්ක එතුමාගේ ජීවිත කතාවේ විවිධ සන්ධිස්ථාන වලට අපි තනින් තැනට යමින් කතා කරන්නේ. මොකද අපිට තියෙන්නේ හෝරාවක විතර කාල සීමාවක්. ඒ තුල එතුමාගේ ජීවිත කතාව තුල ගන්න පුළුවන් තනින් පුළුවන් දේවල් රැගෙන ඔබත් එක්ක ඒ දේවල් සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. මොකද කතා කරනවා අපිට පැය ගාණක් එතුමත් එක්ක කතා බහ කරන්න පුළුවන්. අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව යමක් කතා බහ කරමින් හිටියේ. ඔබතුමාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. මොකද ඊයේ දවසෙත් අපේ ජේසු උපදේශකතුමා අනුර සිරිවර්ධන මැතිතුමා මාත් එක්ක කතා බහ කරමින් කිව්වේ ඔබතුමා ඒ කාලේ ඉඳන්ම විශ්වවිද්‍යාලයේ විශේෂ තැනක් හිමි කරගෙන හිටපු ශිෂ්‍යයෙක් විදිහට. එතුමා නම් විශේෂයෙන්ම අපි දන්න විදිහට ලේඛනයත් එක්ක හුඟක් දේවල් කරපු කෙනෙක්. ඔබතුමා ලේඛනයත් එක්කත් හිටියා යම් යම් කාල සීමාවලදී. පොඩ්ඩක් මතක් කරමු විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව. විශ්වවිද්‍යාලයේදී මම විද්‍යා පීඨයේ ශිෂ්‍යෙක් හැටියට හිටියේ. ඒකම අපි මම එක විෂයක් අපේ තිබුණ කර්මාන්ත කළමනාකරන විෂයේ ඒ විෂය ශාස්ත්‍රයේ අලුත් විශේෂ ශාස්ත්‍රයක් ඒ දවස්වල හැටියට ඒකේ ශිෂ්‍ය සංගමයක් තිබුණා. ඉතින් ඒ ශිෂ්‍ය සංගමේ මම පළමුව ලේකම්වරයා හැටියටත් පසුව සභාපතිවරයා හැටියටත් වැඩ කරා. ඒ කාලේ මම විශේෂයෙන් අපේ ඒ විෂය අධ්‍යයන සිසුන් සඳහා පෞද්ගලික අංශයේ ව්‍යාපාර මේ විශේෂයෙන් කර්මාන්ත ආයතන සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරා. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙදිම අපි කර්මාන්තශාලා නරඹන්න යනවා. ඒ කර්මාන්තශාලාවල ප්‍රධානීන් ගෙන්නලා විශේෂ දේශන පවත්වනවා. ඒ වගේ සම්බන්ධතා ජාලයක් අපි ගොඩනගා ගත්තා. ඒ ඊළඟට අපි විශ්වවිද්‍යාල කාලෙදිම අපි මේ ආයතනත් සමග ඇති කරගත් සම්බන්ධතාවය පදනම් කරගෙන අපේ විෂය හදාරන ශිෂ්‍යයන්ට උපාධියෙන් පසු පුහුණු අවස්ථා ලබා ගැනීමට විඩ සැලසුවා. ඉතින් ඇත්තටම සතුටුයි කියන්නේ අපේ විශ්වවිද්‍යාලයේ අපේ පාඨමාලා හදාරපු සියලුම ශිෂ්‍යයන්ට ඒ කාලේ මේ අපේ රටේ තිබුණ ප්‍රධානම මේ කර්මාන්ත ආයතන වල හැමෝටම අවස්ථාව හම්බුණා පුහුණුලාභින් හැටියට සම්බන්ධ වෙන්න. ටොබැකෝ ආයතනය, යුනිලීවර් ආයතනය, බාටා ආයතනය, කැලනිටාය ඔය වගේ රටේ තියෙන ලොකු ආයතන වලට සම්බන්ධ වෙන්න හම්බුණා. ඉතින් කාටවත් විශ්වවිද්‍යාලයේ ආසන් වෙලා සතියක්වත් ගෙදරින් හම්බුන්නේ ඒ සැනින්ම ඒ ආයතන වලට බද්ධ වුණා. සමහර අය ඒ ආයතන වලම දිගින් දිගටම ඉහළට ගිහිල්ලා ඒ ආයතන වල ප්‍රධානින් දක්වා දීර්ඝ ගමනක් ගියා. සමහර අය ඒ ලැබුණු අත්දැකීම් පදනම් කරගෙන රටේ විවිධ ව්‍යාපාරවල සම්බන්ධ වුණා. සමහර අය දැන් තමන්ගේම ව්‍යාපාර කර්මාන්ත ආරම්භ කළා මොකද තැන් වලට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ මේ පදනම අපි දාගත්තා. ඉතින් මම කියන්න උත්සාහ කරේ අපි දැන් අර රැකියා නැතුව රැකියා පොලිමේ ඉඳගෙන මේ සටන් කරන ව්‍යාපාරය වෙනුවට ඒ සමාජයත් එක්ක බද්ධ වෙලා කොහොමද අපි ඉගෙන ගත්ත දැනුම සමාජයත් එක්ක බද්ධ කරගෙන අපේ අනාගතය ගොඩනගා ගන්න කියන එක අපි ඒ කාලෙම අපි හදාගත්තේ මාවත. ඉතින් ඒ අනුව ඇත්තට මට විශ්වවිද්‍යාලයේ අවසන් වෙනකොටම ටොබැකෝ ආයතනෙයි යුනිලීවර් ආයතන දෙකෙන්ම මට ආරාධනා තිබුණා ඉන්න කියලා. ඉතින් මම යුනිලීවර් ආයතනයට ගියා. ඉතින් ඒ විදිහට අපේ මේ හොඳ අත්දැකීම් අපි ලබාගෙන ජීවිතේ සාර්ථක කරගන්න පදම හදාගත්තා. ඉතින් අපි දැන් ඉන්න විශ්වවිද්‍යාල ළමයින්ටත් කියන්නේ ඉතින් මේ ඒ වගේ නිර්මාණශීලීව හිතලා වැඩ කරොත් මම හිතන්නේ මේ රැකියාව හෝ තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න මාවත හදාගන්න පුළුවන්. බොණ්ඩොසන පාට යන්න ඕනේ නැහැ නේද? ඔව් පාරට පොළොව යන්න අවශ්‍ය නැහැ. මොකද තමන්ට දැනුමක් ශක්තියක් ලැබුණෙන් පස්සේ ඒ ශක්තිය ප්‍රයෝජනට අරන් අනිත් අයටත් අත දෙන්න පුළුවන්කම ඇති කරගන්න ඕන. ඉතින් ඒත් එක්කම දැන් ඔහුට මේ
සේවා කාලය තුළ බොහෝ අත්දැකීම් තියෙනවනේ. ඉතින් අපේ රටේ සංවර්ධනයට මේ ආර්ථික සංවර්ධනය බොහොම වැදගත්නේ. එතනදී ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයකට යන්න අපේ රටේ දියුණු කළ යුතු අවධානය යොමු කරලා දියුණු කළ යුතු ශේෂ්ඨ මොනවාද ඔබ හිතන විදියට? මම හිතන්නේ ඒක නම් ඉතා වැදගත් ප්‍රශ්නයක්. මෙහිමයි දැන් අපි අද තියෙන ලෝක රටාවත් එක්ක කල්පනා කරොත් සහ අපේ රටේ නූතන මේ තරුණ පරපුර එක්ක කල්පනා කරොත් අපිට මේ සම්ප්‍රදායික ක්‍රම ඔස්සේ මේ රටේ අනාගතය ගොඩනගන්න පහසු නැහැ. ඊට වඩා නව්‍යකරණයන්ගෙන් යුක්ත අලුත් මේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඉතින් ඒකෙදී විද්‍යා තාක්ෂණ ශාස්ත්‍රය විශාල ඉඩපස්ථා හදලා තියෙනවා. ඉතින් නමුත් අපේ රටේ සංවර්ධනයේදී මේ විද්‍යා තාක්ෂණ ශාස්ත්‍රයට කරන ආයෝජනය හරි අඩුයි. නමුත් ඒ ප්‍රවේශය තමයි අපි ඇත්තටම ගත යුත්තේ මගේ හැඟීම. මොකද අද දැන් තොරතුරු තාක්ෂණ පැත්ත ඉතාමත්ම සාර්ථක ප්‍රවේශයක්. ඉතින් මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ දැනට ඩොලර් බිලියන 1-2ක් විතර ඇමරිකන් ඩොලර් බිලියන 1-2ක් පමණ ආදායම වෙන ශාස්ත්‍රයක්. නමුත් ඒක අපිට බිලියන 4-5 දක්වා වර්ධනය කරගන්න පුළුවන් ශාස්ත්‍රයක්. ඉතා පහසුයි. මොකද අපේ තරුණ පරපුර තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ඉතාම හොඳ තැනක ඉන්නවා. ඒ වගේම මම හිතන්නේ අපේ විද්‍යාව තාක්ෂණය පැත්තෙන් තවත් වැදගත්ම ශාස්ත්‍රයක් තමයි මේ ජෛව තාක්ෂණ අංශය, බයෝටෙක්නොලොජි පැත්ත. ඉතින් අපි ඉන්න කාලේ අපි ඔය ශ්‍රී ලංකා බයෝටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් එක හැදුවා. නමුත් ඒක ආරම්භ කරන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අපිට ඒ කාලේ ලැබුණ නැහැ. නමුත් ඒක ඉතාමත්ම ශීඝ්‍රයෙන් දියුණු කරන්න පුළුවන් රටට විදේශ විනිමය විශාල වශයෙන් නැද්ද ගන්න පුළුවන් ශාස්ත්‍රයක්. විශේෂයෙන් මෙහෙත් නිෂ්පාදන ශාස්ත්‍රයේ ඒ උපකරණ වෛද්‍ය ශාස්ත්‍රයේ උපකරණ නිෂ්පාදනයේ වැනි ශාස්ත්‍ර ඉතාමත්ම ආකර්ශනීය සංවර්ධන ශාස්ත්‍ර. දැන් මේ ශාස්ත්‍ර වල ඉගෙනගෙන ළමයින්ට මෙහි රැකිය අවස්ථා හුඟක් විරලයි. ඉතින් ඒ ළමයි ගොඩාක් වෙලාවට ඉගෙනගෙන විදේශ රටවල් කරා යනවා. ඉතින් අපිට මේ බුද්ධි ගලන්නේ නතර කරගන්නත් පුළුවන්, රටින් ඇදිලා යන විදේශ විනිමය ඉතර කරගන්නත් පුළුවන්, රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කරන්න ඒ ශාස්ත්‍ර ඉතා පහසෙන් දියුණු කරන්න පුළුවන්. ඉතින් එවැනි මේ ඊළඟ මැකට්‍රොනික්ස් මේ ශාස්ත්‍රය, AI මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ ඒ ශාස්ත්‍ර දේවා නවීන තාක්ෂණයේ අපේ දරුවන් ඒ ශාස්ත්‍රවල ඉතාම ප්‍රවීණයන්, නැත්ත වශයෙන්ම හොඳ බුද්ධියක් තියෙන දක්ෂ තරුණ පිරිස ඉන්නවා. ඉතින් මේ අයට ඒ අවස්ථා රටේ අවස්ථා නැත්නම් ඉගෙනගත්ත දේවල් වලින් ප්‍රයෝජන ගන්න නැති වුණොත් ඒ කට්ටිය රට අත්හැරලා යනවා. ඉතින් ඒක තමයි දැන් සිදුවීම් පවතින්නේ. ඉතින් රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කරන්න නම් මේ විද්‍යා තාක්ෂණ ශාස්ත්‍රයට මම හිතන්නේ අපි ආයෝජනය කිරීම අප්‍රමාදව කළ යුතුයි කියන එකයි මගේ හැඟීම. ඔබතුමාගේ හැඟීම් ඒ විදිහට අදහස් සමාජගත කරන වගේම ඔබතුමාගේ කාලපරාසය තුළ රාජකාරී කාලපරාසය තුළ සුවිශේෂී වැඩ කොටස් රාශියක් කරලා රටේ ඉදිරි ප්‍රගමනයට හුඟක් දේවල් කළා කියනපු එකට අද දවසේත් ඒ වගේම ඔබතුමාගේ ඉතිහාසය පිළිබඳව පොඩ්ඩක් හොයලා බලන කෙනෙකුටත් දැනගන්න හුඟක් දේවල් තියෙනවා. ඔය සියල්ලත් එක්ක ඔබතුමාගේ ජීවිතයට පරමාදර්ශී චරිත වෙච්ච චරිතය ඇති. කවුද එක පාටම මතක් වෙන්නේ එහෙම කෙනෙක් ගැන අහුවොත් එහෙම? එහෙම කීප දෙනෙක් ඉන්නවා. නමුත් ඒ අතරේ මම ගොඩක් අගය කරනවා මේ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ෆ්‍රෑන්ඩු මැතිතුමා. එතුමාගේ මේ භාර්යාව මගේ ගුරුතුමිය පාසල් කාලේදී එදා ඉඳන්ම එතුමත් එක්ක තියෙන සම්බන්ධය අද දක්වාම තියෙනවා. ඉතින් මම හිතන්නේ එතුමත් මම හිතන්නේ එතුමාගේ ජීවිතය දිහා බලන මමත් ගොඩනගෙන්නේ නැති කියලා හිතෙනවා මට. ඉතින් එතුමත් මගේ රාජ්‍ය සේවයේ පළවෙනි මගේ ප්‍රධානියා ආයතන ප්‍රධානියා ඊළඟට එතුමා විශ්‍රාම ගත්තෙන් පස්සේ ජනාධිපති ලේකම් තරුණතුමා මට එතෙන් එන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මම හිතන්නේ එතුමා එක්තරා විදිහක මම පරමාදර්ශී චරිතයක් හැටියට රාජ්‍ය සේවයේ අගය කරනවා. ඒ වගේම තව කීප දෙනෙක් ඉන්නවා අත් වශයෙන්ම මගේ ප්‍රධානීන් හැටියට හිටපු මේ දිවාරත්න මැතිතුමා, ඒ වගේම MDD පීරිස් මැතිතුමා,
මෙවැනි චරිත ඉතාමත්ම ආදර්ශමත් රාජ්‍ය සේවයේ හිටපු චරිත. ඒ වගේම මම කරු ජයසූරිය මැතිතුමත් විශේෂයෙන් මතක් කරන්න ඕන. මගේ පුද්ගලික අංශයේ ඉද්දී මගේ ප්‍රධානී හැටියට කරු ජයසූරිය මැතිතුමා ඇත්තට මට තීරණ ගැනීම පිළිබඳව බය නැතුව ව්‍යාපාර තීරණ ගැනීම පිළිබඳව නිපුණත්වයක් ලැබුණේ එතුමාගේ ආభాෂය යටතේ. එතුමා ළඟ සේවය කරපු අවුරුදු දෙක ඇතුළත මිලියන ගණන් ගනුදෙනු තනියම ස්වාධීනව කරගෙන යන්න අවස්ථාව දීලා තිබුණා. ඉතින් ඒ ලැබුණ පන්නයත් ඉතාමත් වටිනවා. ඉතින් එතුමත් මේ එතුමා කතානායක හැටියටත් මම ජනාධිපති ලේකම් හැටියටත් ඒ සම්බන්ධයත් අපිට ගොඩක් තිබුණා. ඔය මුගක් රාජ්‍ය සේවයේ අරුබුද ඇති වුණ අවස්ථාවල ජනාධිපතිතුමත් පාර්ලිමේන්තුවත් ඒ අතරමැදියෙක් හැටියට හුඟක් වෙලාට මට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. එතුමා එක් තිබුණ හිතවත්කමත් එක්ක. ඉතින් එවැනි චරිත බොහොම පරමාදර්ශී චරිත හැටියට මම දකිනවා. ඉතින් ඒ සියල්ලන්ගෙන්ම බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඔබතුමා දිමුතු ඔයාටත් වඩා මට බොහොම ළඟින්ම ඉන්න නිසා ඒ පරමාදර්ශී චරිත ගැන අහනකොට එතුමාගේ ඇහැට කඳුලක් එකතු වුණා. ඇස්සට කඳුළු පටක් එකතු වුණා. ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයා ගැන කතා කරපු මොහොතේ. ඉතින් මේ වගේ වෙලාවක අපේ නිෂ්පාදක කණ්ඩායම එතුමාව සජීවීව අපිට සම්බන්ධ කරනවා කියන්නේ ඒක ඉතාමත් වටින දෙයක්. ආයුබෝවන් ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයා බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න වැඩසටහනට. ඔබතුමා ගැන බොහොම සංවේදීව බොහොම ආදරණීයව මෙතුමා කතා කරා. මට දැනගන්න ලැබුණු විදිහට මුල්ම අවස්ථාවේදී තමන්ගේ ආදරණීය ගුරුතුමියගේ සැමියා විදිහට ඇවිදලා ඔබතුමා මුණ ගැහිලා අංකල් මම මොකක්ද කරන්න ඕන කියලා කතා කරපු එතුමා පස්සේ දවසක සර් මම මෙතෙන්ට මොනවද කරන්න ඕන කියන කාරණාවට ආවයි කියලා මට දැනගන්න ලැබුණා. කොහොමද ඒ ආදරණීය අතීතය ගැන අපිට පොඩ්ඩක් මතක් කරන්නේ? මෙතුමාත් බොහොම සංවේදී වෙලා ඉන්න වෙලාවක. සමාවෙන්න අපිට ඔබතුමාගේ දුරකථන හඬ ඒ තරම් පැහැදිලි නෑ. මම හිතන්නේ රූපවාහිනියේ හඬ අඩු කරලා අපිත් එක්ක දුරකථනෙන් කතා කරොත් තව ටිකක් අපිට පැහැදිලි වෙයි. ඔව් කතා කරන්න ඔබතුමා. මම එයා කවුරු පාරවත් විතර කාන් ඉති ඔයගොල්ලන් දින කාලේ එයාගේ මාමා අපි අඳුරනේ එක්ක අපේ ගෙදර ඇවිල්ලා අපි ගෙදර ඇවිල්ලා අපි දෙක කතා කරනවා පිළිගන්නවා ඉතින් යනවා අපි ළමයි දැන් කොහොම අයියා කියලා බොහොම ආදරෙන් කරේ මේකෙන් ඉඳලා දවසක් අරිපාණිතේ පස්තර ගෙදරලා මෙයා මාව අම්මෙන් ඇවිල්ලා අර කිව්වා අංකල් මම පාස්තර මොකද මම කරන්නේ හොඳද කියලා. මේ මම ඔයාලට සල්ලි හම්බ කරන්න ඕන නම් මේ පුදුලිකාන් දෙන්න මොකවත්. දැන් කිව්වා කියන 10ට පඩියක් දෙකට විද්‍යාඥයෙක් පඩිය දෙන්න ගන්න. ඊට මම සල්ලි හම්බ කරන්න ඕන නම් ඔයා පුදුලිකාන් දෙන්න. මිනිස්සුන්ට වැඩ කරන්න ඕන නම් එන්න රාජ්‍ය සේවකෙක් ඉන්නේ. එයා ඉතින් මම දැන් විසුද්ධ වැඩ කරන්න ඕනේ කියන ඒක මොකටද කියලා. එයා ඉන්න ඉතින් නෑ පොහොරට ගිහින් මේ මට ගොඩක් ඒතරේ ඉඳලා කිව්වොත් මේ මම දැන් උත්සාහවත් දාන්න හදන්නේ මොකද කරන්නේ කියලා අහුවා. මම කොහොමද කැමතිද මගේ නම් දෙන්නේ. මම කියනවා මේක තුම්පෙන් ඉඳලා වැඩ කරලා තියෙන නිසා මට කියනවා දුරුවන් විදේශ වලට උපකාර වෙන හත්ගස්සන දේවල් යවන්න අවස්ථාවකට මම වෙනවා. ඒකේ මොකක්ද? ඒ කාලේ සම්පාදනය කියලා නියෝජක කොටසක් එකේ තුමාගේ දිනාදා මුතුන් යැත්තේ ඉස්සෙල්ලා දිනනවා ටිකක් සම්ද මේවා පිටිකල් අරගෙන සම්මේලනය ඒකේ අපි කාලේ බුලත් ප්‍රතිස්ථාන දැරි ඉස්සර කාලේ දිනන කොලාට තුමා ඉන්න කාලේ ඊයේ බඩු පිටට ඇරලා තියෙනවා ඒකේ අපතේ තිබුණේ අපි ඒක නැවත වරක් පටන් ගන්න ඒ මාස් බාස්ටෝජේම මේ මොනවාද පොල් එඩිකේෂන් කෝලන් දානේ මම කැප්ටන්ස්ගේ මේ පාස්ටයි අපිට තුමා දුම මැදිහත් වෙලා රටට යවස් ඒවිදි දේවල් වලට නම්ද කියා එතකොට ඒ විදිහට දිගටම කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මෙයා ඉතින් දැන් වයිතර මම සම්පූර්ණ කොහොමද ඉන්න කාලේ මෙයාව දැක්කා අපේ විද්‍යාලයේ ඉස්සෙල්ලා කියපු
Kamu gudang adalah Roji Ratna Sewe itu Ipas Sevenak kita beri kelas abad dan inilah Ipas ya ibu Vidya Pakistan itu kelas kita bisa orang dah kita amatir nekra rasanya itu masa itu dia batas kita mengkalkulkan Taruh lagi ni boleh dia, mama itu pak dalam semua dia, tidak kira diham. Nah itu baru pak jauh tu orang kata, dia kamu macam itu pasti mereka. Mama jadi lama kali itu, ada kan, tiga tempat sampai, ya di bar ya dalam ada malah demokrasi yang nanti pilihan antara ya. Dengan ini kawin aman ke box pasang itu kan macam makin darwis hati kita kalau kat dua mungkin kalau macam dulu kan tahu dari pasien kalau kat dua ini kita kemudian itu aman sih apa pun kiri pas ini nak pasien itu kiri pasien itu kita tahu dari pasien mata ya agar ini akan keluar sedikit pasien බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට ඔබතුමාගේ සහෘදභාවය ආදරණීය බව ඒ වචන වලින් අපිට ඉතා හොඳින් දැනුණා. මොකද හිතන්නේ මේ වගේ වෙලාවක එතුමා කතා කරලා ඔහොම කතාවක් කියනකොට? අත් වශයෙන්ම ඉතින් දෙමෝපියෙක් කතා කරා වගේ තමයි. ඒ සතුට, ඒ ආදරණීය බව, ඒ සංවේදී බව ඔබටත් ඔබ ටිකක් අපිට දුරින් හිටියත් ඔබට දැනෙන්නේ නැති කියලා මට හිතෙනවා. ඒ හදවතට දැනෙන කතාවක් බවට පත් වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. දිමුතු අපිට කතා කරන්න උගක් දේවල් තියෙනවා. අර මුලින් කිව්වා වගේම කාලයත් එක්ක අපිට ලොකු තරංගයක් තියෙනවා. මගේ නිෂ්පාදකතුමිය කියනවා තව විනාඩි 4යි කියලා. මට ඇහුනේ 4යි කියනවා වගේ. ඒ වගේ මම හිතන්නේ. අවසාන වශයෙන් අපි පොඩ්ඩක් කතා බහ කරොත් එහෙම මෙවැනි සංවේදී හදවතක් ඇති වෙන්න ඔබතුමාට බලපෑපු දේවල් මොනවද මේ ජීවිත කාලය තුල? එකක් ඉතින් අපි ලබාගත් අධ්‍යාපනය බලපෑවා. අනිත් එක අපි කොහොමත් මේ සංවේදී මිනිස්සු මොකද විශේෂයෙන් මම මේ මහජන ව්‍යාපාරات එක්ක කාලයක් වැඩ කරේ සෝපකාරී කියන්නේ මිනිස්සුත් එක්ක වැඩ කරන ව්‍යාපාරයක්. ඉතින් ඒ මිනිසුන්ගේ දුක සතුට හැඟීම් දැනීම් වේදනාවන් මුදට අපිට තේරෙනවා. ඉතින් ඒවට සංවේදී නැත්තම් මම හිතන්නේ රාජ්‍ය සේවය කරන්නත් අමාරුයි. ඉතින් මගේ රාජකාරී ජීවිතය තුළ ලැබුණ හැම අවස්ථාවකදීම අපි මිනිසුන්ගේ දුක සැප සතුට වෙනුවෙන් තමයි ජීවිතේ ගත කරේ. ඉතින් ඒක ආපස්සට ලබනකොට බොහොම සතුටු දෙයක්. ඉතින් අපේ ජීවිතේ අරුතත් ඒකමනේ. තව මිනිසෙක් වෙනුවෙන් සමාජය වෙනුවෙන් යමක් ඉෂ්ට කිරීමනේ. ඉතින් මම හිතන්නේ ඒ කාර්යභාරය අපි හැකි තරමින් ඉෂ්ට කරන්න උත්සාහ කරා. දිමුතු මොනවද අවසාන වශයෙන් අහන්න තියෙන්නේ තුමාගේ? අපි කෙටියෙන් අහමු. ඔබතුමාගේ සේවා කාලය තුළ මේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ඔබතුමාගේ හොඳ දායකත්වයක් තිබුණා කියලා අපි දන්නවා. ඒ වගේම ඔබ නව උත්පාදන ආයතනය ආරම්භ කළා. මේ සම්බන්ධව ටිකක් මතක් කරන්න. මම විශේෂයෙන් කියන්න කැමති ජාතික නවෝත්පාදන ඒජන්සිය ඒක අවුරුද්දක එකමාරක විතර දැඩි ප්‍රයත්නයක් දරලා ඒ අනපනත් සම්මත කරලා විශේෂ මම හිතන්නේ මම කතානායකතුමාට කතා කරලා මේ නොවැම්බර් මාසයේ 19 11 වෙනිදා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් ඇඳවලා ඒ පනත සම්මත කරගෙන නොවැම්බර් 15 වෙනිදා ගැසටුත් කරලා තමයි අපි මේ රාජ්‍ය සේවයෙන් නික්මලා ගියේ. මොකද මේ රටට අවශ්‍යයි නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනගන්න. ඉතින් ඒකට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කර ගැනීමට අවශ්‍ය නෛතික රාමුව තමයි සකස් කරේ. මොකද ඔබතුමාලා මම හිතන්නේ දන්නවා පහුගිය කාලය තුල අපේ මේ දරුවන් සහ අපේ සමාජයේ බොහෝ දෙනා විශේෂ නව නිෂ්පාදන නව උත්පාදන හොයා ගන්නවා. නමුත් ඒවා වාණිජකරණය කර ගැනීමට දක්වා යන්නට විද්‍යාවක් නැහැ. අවශ්‍ය සහාය සේවාවන් ලැබෙන්නේ නැහැ. ඒක සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීමේ යාන්ත්‍රණයක් හැටියට තමයි ඒ නවෝත්පාදන ජාතික ආයතනය ගොඩ නැගුවේ. ඒක මම හිතන්නේ දැන් ක්‍රියාත්මක වෙනවා. අර මත්ද්‍රව්‍ය ගැන කිව්වහම මොකද අදත් සමාජයේ තියෙන දැඩි උවදුරක් මත්ද්‍රව්‍ය. ඉතින් අපි මේ දඩුවම් දීමෙන් පමණක් මේ මත්ද්‍රව්‍ය නිවාරණය
පහසු නැහැ කියන අපි තේරුම් ගත්තේ. ඒ අනුව අපි ව්‍යාපාරයක් හැදුවා ජීවනාභිමානී ජාතික ව්‍යාපාරය කියලා. මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ දරුවන්ව පුනරුත්ථාපනය කරලා සමාජයට ඵලදායී ජීවිතයට අභිමානයක් ඇති පුරවැසියන් හැටියට ගොඩනගන්න. ඒ වැඩපිළිවෙල අපි ආරම්භ කළා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරලා ඒ වැඩපිළිවෙල අපි සාර්ථකව ඉස්සරහට කරගෙන ගියා. මම හිතන්නේ ඒක අවශ්‍යයි. දැන් අදත් මේ සමාජයේ පිළිලක් බවට පත් වෙලා තියෙන මත්ද්‍රව්‍ය උදුරෙන් මේ සමාජයේ බේරගන්න නම් දඬුවම් දීම පමණක් ප්‍රමාණවත් නැහැ. මේ ඒක වළක්ව ගන්නත් ඕන. මේ ඇබ්බැහි වූ අය පුනරුත්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපිට තියෙන කාලය අවසන් වෙලා තියෙනවා. නමුත් මම තව තත්පර කිහිපයක් අපේ නිෂ්පාදකයන් නමින් ඉල්ල ගන්නවා. ඔබතුමාගෙන් මේ ප්‍රශ්නය අහුවේ නැත්නම් හරි අපරාධයක් කියලා මට හිතෙනවා. ඔබතුමා දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ යෙදලා ඉඳලා අද දවසේදී බොහොම සතුටින් ස්මරණය කරන්න පුළුවන් අතීතයක් එක්ක අද දවසේ අපිත් එක්ක වාඩි වෙලා ඉන්නවා. ඔබතුමාගේ සහභාගීත්වය අපිට ඇත්තටම ගෞරවයක්. ඒ බවත් සිහිපත් කරමින් මගේ ආදරණීය ප්‍රේක්ෂකාගාරයට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය තප්පර කිහිපයකින් ලබා දුන්නොත් හරි වටිනවා මේ වෙලාවේ. මම හිතන්නේ මේ මගේ අත්දැකීම අනුව නම් මේ අපිට මේ මට නම් කිසිම අවස්ථාවක මගේ රාජකාරී ජීවිතය තුල කාගෙන්වත් බාධා කරදර ලැබුණේ නැහැ කියනවා. දේශපාලන නිසා මේ වැඩ කරන්න බෑ නොයෙකුත් જાති. නමුත් මට දහසේ ස්වාධීනව නිර්මාණශීලීව වැඩ කිරීමේ අවකාශයන් හැමතැනම තිබුණා. මේ ජනාධිපති කාර්යාලයෙත් තිබුණා. මම සේවය ආරම්භ කරපු සමපකාර ව්‍යාපාරය තුලත් තිබුණා. මේ මහවැලියෙත් තිබුණා, පරිසරය අමාත්‍යාංශයෙත් තිබුණා, හැමතැනම තිබුණා. ඉතින් අපි පුළුවන් තරම් මේ තියෙන දේ කරගෙන යනවා වෙනුවට අලුත් දේවල් කල්පනා කරමින් අලුත් සමාජයට අලුත් මෙහෙවරක් කරන්නට අපි විශාල වෙහෙසක් ගත්තා. දැන් උදාහරණයක් ගත්තොත් මේ මම 2016 පමණ ඔය මේ මහවැලි ජලාශවල පාවෙන සූර්ය බලශක්ති බලාගාර ඉදිකරමු කියන අදහස ඇති කරගෙන ඒකට අවශ්‍ය අමාත්‍යාංශ අනුමැතියත් ලබාගෙන මෙගාවොට් 1200ක් මහවැලි ජලාශවල පාවෙන සූර්ය බලාගාර ඇති කිරීම. ඒකට අවශ්‍ය විදේශ ආයෝජන කැඳවන්නත් ඇල්ල සූදානම් කරලා තිබුණේ. ඉතින් මම ඒ අමාත්‍යාංශ යන වෙලාවේ ඉතින් අදටත් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනිච්චලා නැහැ. ඉතින් ඇත්තට වශයෙන්ම දැන් මේ වැඩපිළිවෙල රාජ්‍යයේ අනුමත කරපු වැඩපිළිවෙල අද ගෙනිහිලා තිබුණා. අද මේ බලශක්ති අර්බුදයට යම් සහනයක් ලැබෙනවා. ඉතින් ඒ වගේ නිර්මාණශීලී වැඩ ගොඩක් කරන්න පුළුවන්කම තියෙනවා. තමන් රාජකාරී කරන ශ්‍රේෂ්ඨ ඕනම තැනක පුද්ගලිකාංශය වෙන්න පුළුවන්, රාජ්‍යාංශය වෙන්න පුළුවන්. ඉතින් ඒකට අලුතෙන් හිතන විදිහක් තමයි ඕනන්නේ. ඉතින් එවැනි අලුතෙන් නිර්මාණශීලීව හිතලා වැඩ කරන මේ කණ්ඩායමක් අපිට අවශ්‍යයි මේ රට මේ තියෙන ජෛන තත්ත්වෙන් ඉස්සරහට ඔසවලා තියන්න. ඉතින් ඒකට අපි සියලුම දෙනාට ආරාධනා කරනවා විශේෂයෙන් රාජ්‍ය අංශයේ ඉන්න නිලධාරීන් තමන් එදිනෙදා මේ තියෙන රාජකාරී වල පමණක් යෙදී නැතුව අලුතෙන් හිතලා නිර්මාණශීලීව කටයුතු කරන්න කියලා. ඒ වගේම තියෙන සම්බන්ධතා ජාලය මගේ ජීවිතේට මට ලොකු අවස්ථා හම්බුණා විදේශ රටවල් සමග ගොඩාක් සම්බන්ධතා ඇති කරන්න. ඒ හැම අවස්ථාවකදීම මම හැම තැනකදීම ඒ සම්බන්ධතා ප්‍රයෝජනට අරගෙන විශාල අවස්ථා හදලා දුන්නා රටට ඉස්සරහට යන්න. දැන් විශේෂයෙන් මේ ක්‍රීඩා ශාස්ත්‍රයේදී දැන් ක්‍රීඩා පුහුණුවට මම මේ විදේශ පුහුණුකරුවන් ගින්නා ගැනීමේ විශාල වැඩ පිළිවෙලක් හැදුවා. ඉතින් කනගාටුයි ඒවා ඇත්තටම ඒ සම්බන්ධතා මොකද අපිට අනිත් අයගේ දක්ෂතා හැකියාවන්ගෙන් සම්බන්ධතා වලින් ප්‍රයෝජන ගැනීම අවශ්‍යයි. අපිට අර කිව්වා වගේම කතා කරන තව හුඟක් දේවල් තියෙනවා. ඔතුමාට ස්තුතිවන්ත වෙනවා අද දවසේදී. ඒ තමත් වටින කාරණා බොහොමයක් අපේ ප්‍රේක්ෂකාගාරය හැමුවේ ලැබුවට අපේ හිතවලට ලං කරාට අර කිව්වා වගේම අලුතෙන් හිතන්න වෙනස් විදිහකට හිතන්න බලධාරීන් නිලධාරීන් සාමාන්‍ය ජනතාව අපි හැමෝම හිතලා කටයුතු කරනවා නම් මීට වඩා වෙනස් තැනකට රට ගේන්න පුළුවන්කම තියෙනවා. එතුමා එදා කියපු කාරණා අද ඉෂ්ට කරා නම් අපිට අද දවසේදී ආලෝකයේ පිළිබඳව ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. විදුලි අර්බුදයක් අපිට කතා කරන්න ඉඩක් නැති වෙන්න පුළුවන්. එහෙමනම් මේ මොහොතේ පටන්වත්
අපි හිතමු අලුත් විදියකට වෙනස් විදියට එතුමා වගේම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා හිටපු අමාත්‍යාංශ ලේකම් ජනාධිපති ලේකම්වරයෙකු විදිහටත් අමාත්‍යාංශ ගණනාවක රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ දැවැන්ත චරිතයක් බවට පත් වෙලා රටට දැයට මහා මෙහෙවරක් කරපු ඔබතුමාට උදේසන රත්න මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි ආයි දවසක මුණ ගැහිලා කතා කරමු. බොහොම ස්තුතියි අද දවසේ සවගන්ට ආයි බොහොම ස්තුතියි. දිමුතු අපි එහෙමනම් විරාමයකට යමු නේද? ඔව්. විරාමයෙන් අනතුරුව තවත් බොහෝ දේ රැගෙන අපි ඔබේ ආලින්දයට එනවා. ඉතින් රැඳී සිටින්න අපිත් එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.